So we continue from the point we have left off. So what is happening here? We are going to create a small bill. අපි මේ පුංචි බිල් පතක් හදන්න යන්නේ. ඉතින් අපි මේකෙදි ඉස්සලම කරන්න ඕනේ මේකේ මේ අන්තර්ගතය දාගෙන ඉන්න ඕනේ. So we put the content. අපි නේද උඩින් කඩේ නම වගේ දාලා මේ item name කියලා දාලා so we can make that one. So we have discussed that one in the last week. So we just I continue නේද? අපි ඉස්සලම Excel පටන් ගන්නවා. We can start the Excel. It will be something like this. Then we are entering the name of the bookshop. Then we can merge some cells there. අපිට යම් කිසි පොඩු ටිකක් අපිට සිලෙක්ට් කරගත්ත එක අපි බිල දන්න නිසා මෙන්න මේ සීමාවට එනවා කියලා අපි ටික මර්ජ් කරගත්තා. ඉතින් අපි හැමදේකම මේක ලස්සනට හදාගත්තා. ඊට පස්සේ අපිට මේ බිලේ තියෙන ඉතුරු විස්තර ටික අපි එන්ටර් කරගෙන යනවා. නේද? ඊට පස්සේ අපි දැන් මෙතන අපි කිව්වා මේ අපි කතා කරන මේකේ මේ unit price එක දශම ස්ථාන දෙකකින් පෙන්නන්න ඕනේ. If you look at that one, you can see that the unit price has to be entered with 2 decimal places. So you can enter that one using this technique. You can make a 2 decimal places. නේද? අපි මේ කියන increase decimal කියන බටන් එක ක්ලික් කරාම අපිට ලස්සනට ඒකේ දශම ස්ථාන ගාන වැඩි කරලා මේක හදා ගන්න පුළුවන්. Then we are coming to the point where we have to calculate the amount. දැන් අපි ඉන්නේ මේකේ මේ එකතුව ගණනය කරන තැන amount එක. දැන් අපි දන්නවා අපි මේක කරන්නේ කොහොමද? මේ unit price එකෙන් quantity එක වැඩි කරන්න ඕනේ. How we are doing this one normally, you multiply unit price by the quantity. ඉතින් අපිට මේක දැන් සියන්න වෙන්නේ. අපිට ලියන්න වෙන්නේ ඒකනේ. amount සමාන unit price into quantity. හැබැයි අපි දැන් Excel වගේ එකකට ගියාම worksheet එකකට ගියාම spreadsheet එකට ගියාම අපිට මේ වගේ නම් වලින් ඒව ගහන්න පුළුවන් කමක් නැහැ. අපිට එන්ටර් කරන්න පුළුවන් කමක් නැහැ. Then what you have to do? You have to do always use the cell addresses. Always you have to use the cell address. ඒ සයිම cell address පාඩේ තමයි මේ දේ කරන්නේ. So අපි ඉතින් මෙතනදි කරන්නේ මොකද්ද? මේ අර අපේ මිල තියෙන තැන ඒ විස්තර ටික අපි cell address වලින් ගහනවා. අපිට දැන් මතක තියෙනවනේ cell address එක නේද? unit price එක කොහෙද තියෙන්නේ? quantity කොහෙද? අපි ඒක දෙක දන්නවා දැන්. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි හොයාගන්නවා මේ cell address ටික. එහෙනම් unit price එක තියෙන්නේ B4 cell එකේ, quantity එක තියෙන්නේ C4 cell එකේ. So it is very clear that unit price, the first item, pencils unit price is in the B4 cell, quantity is in the C4 cell. What are you doing? We are doing small formula. අපි මෙතන පුංචි සූත්‍රයක් ලියන්න ඕනේ. අපි මොකද ලියන්න ඕනේ? පුංචි සූත්‍රයක්. ඉතින් අපි සූත්‍රය නේද උත්සාහ කරන්නේ. We write a small formula here. In spreadsheets, always a formula should start with the equal sign. හැමතිස්සෙම අපි කියන මේ ෆෝමියුලා එක ටයිප් කරද්දී ස්ප්‍රෙඩ්ෂීට් වල පටන් ගන්නේ සමාන ලකුණකින්. එහෙනම් අපි ඉස්සෙල්ලාම ටයිප් කරන්නේ සමාන ලකුණ ටයිප් කළා අපිට අවශ්‍ය කරන ඒවා ඊට පස්සේ එන්ටර් කරන්න ඕනේ. එහෙනම් අපිට දැන් පුළුවන් මේ amount එක හදන්න සූත්‍රයක් එන්ටර් කරන්න. අපි ගෙසුමාන එන්ටර් කරා නේද? අපිට මතකයිනේ. එහෙනම් අපි එන්ටර් කරන ෆෝමියුලා එක මොකද්ද? සමානයි B4 වැඩි කිරීම C4 equal B4 multiplied by C4. දැන් මෙතන අපිට පුංචි දේ දැනගෙන ඉන්න ඕනේ. ඒ තමයි මේ ගණිත කර්මවල පස්සේ සූත්‍ර මොනවද කියලා. ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ගණිත කර්මයක් තියෙනවා එකතු කිරීම. එකතු කිරීම අපි සාමාන්‍ය ජීවිතේ ලියන්නේ මේ විදිහට කම්පියුටර් තේ විදිහමයි. කිසි ප්‍රශ්නයක් නැහැ. In day-to-day life, use the plus sign something like this way. In the computer also use the same thing, plus sign. Then minus අඩු කිරීම. Reduction නේ subtraction අඩු කිරීම. අපි සාමාන්‍ය අඩු ගන්න minus line. අපි හයිපන් එක. ඉදි කැලලක් ගන්න. අපිට කම්පියුටර් වලත් ඒක එහෙම ගහන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. Then we have a multiplication වැඩි කිරීම. සාමාන්‍ය වැඩි කිරීම මෙහෙම ලකුණ අපිට තියෙන්නේ. වැඩි කිරීමක් අපිට හම්බ වෙන්නේ නේද? ඔයාලා දන්නවා අපිට හම්බ වෙන්නේ මේ විදිහට වැඩි කිරීමක් හම්බ වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට කම්පියුටරේ මේ වගේ වැඩි කිරීමක් නැහැ. මේක x අකුර වගේනේ. නිසා කම්පියුටර් අපිට මේ වගේ වැඩි කිරීමක් දෙන්නේ නැහැ. You can notice that in the computer we don't have multiplication symbol something like this. මේ වගේ හරහට ඇඳපු නේද? ඉර දෙකක් නෙමෙයි අපිට වැඩි කිරීමට තියෙන්නේ. What we have a symbol something like that. This called as a asterisk sign. අපි කියන්නේ asterisk ලකුණ කියලා. බොහෝ විට මේක කියනවා star ලකුණ කියලා. කිසි ගැටලුවක් නැහැ. ගොඩක් අය මේකට කියනවා star sign කියලා. So they use as a star sign. ඒගොල්ලෝ පාවිච්චි කරන මේක star. තරු ලකුණ කියලා. ප්‍රශ්නයක් නැහැ. ඒකත් අපි පිළිගන්නවා කමක් නැහැ කියලා. So some people use this one as the star sign. මේක ඇත්ත නම තමයි
asterisk sign. asterisk ලකුණ තමයි මේකේ හරි නම. නමුත් ඉතින් ගොඩක් කට්ටිය මේක පාවිච්චි කරනවා තර ලකුණ කියලා. බෙදීම තියෙනවනේ. අපි මෙහෙමනේ බෙදීම ගහන්නේ නේද? ඇරේරක් නේ ගහන්නේ බෙදීමට. මේ ඇරේරක් නේ ගහන්නේ. sorry. අපි සාමාන්‍ය ජීවිතේ ගහන්නේ බෙදීමට මොකද්ද? මට කම්පියුටරෙම මතක් වෙන්නේ. සාමාන්‍ය ජීවිතේ අපි නේ බෙදීම ලකුණක් පාවිච්චි කරන්නේ. මෙන්න මේ වගේ එකක් නේ. මෙන්න මෙහෙමනේ පාවිච්චි කරන්නේ. ඕනේ බෙදීම තියෙනනේ. හැබැයි කම්පියුටරේ මෙහෙම බෙදීමක් නැහැ. අපි කම්පියුටර් ගහන්නේ මොකද්ද? මෙන්න මෙහෙම ඉරක්. අපි මේක නෝ ඇරේල ස්ලෑෂ් මාක් එක ස්ලෑෂ්. අපි ගන්නේ මොකද? ස්ලෑෂ්. SLASH ස්ලෑෂ්. ඇරේල. ඉතින් කම්පියුටරේ බෙදීමක් ගහන්න ඕන නම් අපි අනිවාර්යෙන් මේ වගේ ඇරේලක් ගහන්න ඕන. තේරෙනවද? එහෙනම් මෙන්න මේ සලකුණු හතර අපිට මතක තියෙන්න ඕනේ. ඉතින් පැත්තක ඕක ලියලා තියාගන්න. මතක තියාගන්න නේද? මතක තියෙනවනේ. එකතු වෙන ලකුණු කිසි වෙනසක් නැහැ. ප්ලස් සයින් එක එහෙමයි, මයිනස් සයින් එක එහෙමමයි. හැබැයි වැඩි කිරීමට තියෙන්නේ මොකද්ද? තරු ලකුණ. ඇස්ට්‍රික් මාක් එක. ස්ටාර් මාක්. බෙදීමට තියෙන්නේ ඇලේරක්. ස්ලෑෂ් මාක්, ස්ලෑෂ් සයින්. දැන් මෙතන ගැහුවේ නම් සමානයි B4 වැඩි කිරීම C4. දැන් තා පැහැදිලි අපිට එන එන පළවෙනි අයිටම් එකේ පෙන්සිල් එකේ අපිට මිල හදා ගන්න පුළුවන්. දැන් ගැටලුවක් නෑ. අපිට ඉස්සරහට යනවා. දැන් මට ඕනේ ඉතුරු අයිටම් වල ප්‍රයිස් ටික හදා ගන්නනේ. දැන් අපිට තව අයිටම් ගොඩක් තියෙනවානේ දාලා. අපිට ඕනේ D5, D6, D7, D8 වගේ සෙල් වලට අපිට මේ සූත්‍රය ඇතුළත් කරන්න ඕනේ. ඔන්න බලන්න මම දැන් මේ සූත්‍ර ටික දානවා. එහෙනම් D පාඩේ ඉන්නේ සූත්‍රය කොහමද? D පාඩ ලියන්නේ කොහමද? ලියන්නකෝ බලන්න ඕගොල්ලෝ D5 සූත්‍රය. D5 සූත්‍රය ලියන්නකෝ. D5 සූත්‍රය ලියන්න. D6 ලියන්නකෝ. D6 ලියන්න. D7 ලියන්නකෝ. D පාඩ මෙහෙම දාවේ. බලන්න. D පාඩ කොහමද එන්නේ? සමානයි B5 වැඩි කිරීම C5. If you look at the D5 cell, how you get the formula? Equal D5 multiplied by C5. Equal D5. Sir, මම දැන් join උනේ මේ මොනවාද කරන්නේ? පුතේ අපි එදා කරපු ඉතුරු ටික කරගෙන යන්නේ. So what will be the formula in D5? සමානයි B5 වැඩි කිරීම C5 නේ equal B5 multiplied by C5. සර් බඩක් කර කලින් ස්ලයිඩ් එක දාන්න. මේක ඉතින් අපිට දැන් පුළුවන් ලියන්න නේ D4 ලියන්න පුළුවන්. අපි ලියමු D5ට එනම්. අපි දැන් D4 D5ට ලියමු අපි දැන්. කොහොමද අපි ලියන්නේ? කියන්න බාන කෙනෙක්. පුළුවන් නේද කියන්න කෙනෙකුට? කොහොමද ලියන්නේ? chat එකට දාන්නත් පුළුවන්. voice වලින් කියන්නත් පුළුවන්. අපි ලියනවා සමානයි B5 වැඩි කිරීම C5. දැන් පුංචි දෙයක් ඉගෙනගෙන ඉන්න ඕනේ. ඒ තමයි මේ යම් සලකුණු. අපි පාවිච්චි සලකුණු. දැන් ගණිතය අපි පාවිච්චි කරන එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම වගේ දේවල්. So in mathematics we use addition, subtraction, division and multiplication. But with the computers some symbols are different. පරිගණකයේදී සමහර මේ සලකුණු පොඩ්ඩක් වෙනස්. මම දැන් ආයේ මතක් කරන්නම්. If you look at addition, එකතු කිරීම, ඔයාලා පැත්තට ලියලා තියාගන්න. සාමාන්‍ය ගණිතය මෙහෙමයි. කම්පියුටරත් එහෙමමයි. If you look at addition, it is same with the general mathematics and the computer. Subtraction, අඩු කිරීම. සාමාන්‍යයෙන් අඩු කිරීම ලකුණු පාවිච්චි කරනවා. අපි ගණිතයේදීත් එහෙමයි, කම්පියුටරෙත් එහෙමයි. අපි කියන හයිපන් ලකුණු කියලා. කඩ ඉර කියලා කියනවා. හැබැයි වැඩි කිරීම ගත්තොත් සාමාන්‍ය ගණිතයේ මේ වගේ වැඩි කිරීමක් තියෙනවා. In mathematics, you use the multiplication symbol something like that. But in computers, for the multiplication, we use this symbol that is called as the star sign. අපි පස්සේ මේ වගේ ලකුණක් අපි ස්ටාර් ලකුණ කියලා. තරු ලකුණ කියලා. මේක ඇත්තෙන්ම කියන්නේ ඇස්ට්‍රික් ලකුණ කියලා. ඇස්ට්‍රික් තමයි මේක හරි නම. නමුත් අපි ගොඩක් අය මේක තරු ලකුණ පාවිච්චි කරනවා. You understand that division? අපි බෙදීම මෙහෙම ලියන්නේ. හැබැයි කම්පියුටරේ මෙහෙම බෙදීමක් නැහැ. ඔයාලා දාන ඔයාලා කීබෝඩ් එකේ බැලුවත් මේක එහෙම එකක් නැහැ නේද කීබෝඩ් එකේ? මොකද දකින්න හම්බ වෙන්නේ නැහැ නේ.
එහෙමනම් අපි කොහොමද කම්පියුටර් බෙදීම ගහන්නේ? අපි බෙදීම පාවිච්චි මෙන්න මේ වගේ අපි කියනවා ස්ලෑෂ් ඇලයිර. ඇලයිර තමයි අපි පාවිච්චි කරන්නේ කම්පියුටරේ බෙදීමේ ලකුණට. නේද? ඒක පැත්තකින් තියාගන්න නේද? ඔය පොතේ පැත්තකලිලා තියාගන්න පස්සට මතක් වෙන්න. ඇඩිෂන් එකතු කිරීම, සබ්ට්‍රැක්ෂන් අඩු කිරීම, මල්ටිප්ලිකේෂන් වැඩි කිරීම නැත්නම් ගුණ කිරීම, ඩිවිෂන් බෙදීම. ඉතින් අපිට පුළුවන් D5ට මේක ගහන්න. බලන්න D6 කොහොමද එන්නේ කියලා. ඔයගොල්ලන්ට පුළුවන් නේ D6 ලියන්න. ලියන්නකෝ D6ට. කොහොමද එන්නේ? සමානයි B6 වැඩි කිරීම C6. D4ත් ලියන්න පුළුවන් නේ. හරි ලේසි. සමානයි B7 වැඩි කිරීම C7. D8ත් පුළුවන් ලියන්න නේද? සමානයි B8 වැඩි කිරීම C8. හොඳයි අපි මේක පොඩ්ඩක් කරලා බලමු කම්පියුටරෙන් නේද? මොන මම මේක හදලා තියෙනවා. Now look at I have typed all these things for us. අපි ටයිප් කරා නේද? මේ item ටික තියෙන්නේ මෙතන සූත්‍රය ගහන්න ඕනේ. මෙතන ක්ලික් කරන්න ඉස්සෙල්ලාම ක්ලික් කරලා ගහන්න සමාන ලකුණ. මේ බලන්න. ඊට ගහන්න මොකද ඇඩ්‍රස් එක B4. B4. කැපිටල් සිම්බල් ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ගන්නවා ඇස්ට්‍රික් ලකුණ. ඊට පස්සේ C4. එනවනේ ගහලා එන්ටර් කරනවා. You type equal sign B4 the star sign and the C4 then you enter. When you enter you can see answer will be there. අපි enter කරපු ගමන් අපිට උත්තරේ ටක් ගාලා හම්බ වෙනවා. ඉතින් හොඳට වඩා මේ බාන සෙල් එහෙම කොටු කරනවා නේද? අර ඒවා මාක් කරලා පෙන්නනවා. You can see that. It is very easy to understand. මේ බලන්න. නේද? පේනව නේද? එහෙනම් මම මෙතන ටයිප් කරන්නම් ඇඩ්‍රස් එක මොකද මට ඕනේ? සමානයි මොකද ගන්නෙ? B5. මට මෙහෙම කරන්න පුළුවන්. සමාන ලකුණ ගහලා B5ට ක්ලික් කරන්න. එතන B5 එනවා. ගහන තර ලකුණ ඇස්ට්‍රික් සයින් එක. ක්ලික් කරන්න C5 උඩ. C5 එනවා. එන්ටර් කරන්න. සමානයි ක්ලික් කරන්න B6 උඩ. වැඩි වෙන ලකුණ ගහන්න. ඊට පස්සේ ක්ලික් කරනවා හරි. වැඩි වෙන ගහට පස්සේ ගහන්න ඕනේ. ඊළඟ සෙල් ඇඩ්‍රස් එක එනම් C වල ක්ලික් කරනවා. එන්ටර් කරනවා. සමානයි B7 වැඩි කිරීම C7 නේ සමානයි ටයිප් කරන්න පුළුවන්. එහෙනම් B8 වැඩි කිරීමේ ලකුණ නේද? B8 වැඩි කිරීමේ ලකුණ C8. ඔන්න ගැහුවා. දැන් හරිද? ඉතින් ඕගලන්ට පුළුවන් ඕගලන් කම්පියුටර් මේක ටයිප් කරලා බලන්න. නේද? අපිට මේක ටයිප් කරලා බලන්න. ඒසෝගොල්ලෝ ඒක පොඩ්ඩක් කම්පියුටරෙන් කරන්න. ඒක අවශ්‍යයි. හරිනේ? අපි යන් ආයෙ පස්සට නේද? හිටපු තැනට යන් අපි. එහෙනම් අපි සූත්‍රය ගාවා. දැන් උඩ ලස්සන්ට අරවයි amount එක අගයන් ටික ආවා. අපිට දැන් ඕනේ එකතුව ගණනය කරන්න. Now what we need? We want to calculate the total. එහෙනම් දාගන්නකො පුංචි මාතෘකාවක්. තාමත් අර පියවරෙම ඉන්නේ. හරි? පොඩ්ඩක් අර කලින් ස්ලයිඩ් එක දාන්න. හරි සර්. හරි. එහෙනම් අපි යන්නේ ඊළඟට ලියා ගන්න පොඩි වාක්‍යයක් නේද? දැන් අපි බලමු කොහොමද total එකතුව ගණනය කරන්න කියලා. ලියා ගන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද total. දැන් අපි බලමු කොහොමද total වරන් ඇතුලේ එකතුව ගණනය කරන්න කියලා. ඉංග්‍රීසියෙන් අවශ්‍ය කට්ටිය now we will see how to calculate the total. ක්‍රම ගොඩක් තියෙනවා.
දැන් අපි දන්න ක්‍රමයක් තියෙනවානේ එකතුව හදාගන්න නේද? අපිට සෙල් ඇඩ්‍රස් එක එකතු කරන්න පුළුවන් නේ. අපි ඒ ක්‍රමයට යමු. නේද? එන ලියාගන්න පුංචි වාක්‍යයක්. ඔයාලට දැන් පුළුවන් නේද? නේද? ඒ ටික ලියන්න ඕනෙත් නෑ නේද? ඒ ටික අවශ්‍ය නැහැ අපි යමු. අපි දැන් කරපු ආකාරයට කෝෂ ලිපින භාවිත කරමින් කෝෂ ලිපින භාවිත කරමින් එකතුව වරන් ඇතුලේ total ගණනය කරමු. අපි දැන් කරපු ආකාරයට කෝෂ ලිපින භාවිත කරමින් එකතුව ගණනය කරමු. We write in English. Now we calculate the total. Now we will calculate the total using the cell addresses as we did. Now we will calculate the total using cell addresses as we did. පුළුවන් ලියන්න දැන් බලන්න ඕගොල්ලෝ total එකේ සූත්‍රය මට ලියන්න බලන්න. පුළුවන් ඔයගොල්ලෝ ලියන්න බලන්න. එකතු කිරීම ලකුණු දාලා නේද? සමානයි සමාන ලකුණු දැම්මා. පළවෙනි සෙල් ඇඩ්‍රස් එක මොකද්ද? පටන් ගන්න තැන කීයද? මතකයිද? දැන් ඔයාලා පොඩ්ඩක් පොත පෙරලා බලන්න රූපේ නේද? වර්ක්ෂීට් එක බලන්න. ඔයාලා ඇඳපු බිල බලන්න. ඒකේ පළවෙනිම amount එක සෙල් ඇඩ්‍රස් එක මොකක්ද? පේනවනේ? අපි ලිව්වා සමානයි නේද? සමානයි D4 එකතු කිරීම D5 එකතු කිරීම D6 එකතු කිරීම D7 එකතු කිරීම D8. එන ලියාගන්න සූත්‍රේ ටිකක් ලොකුවට ලියා ගන්න නේද? සමානයි D4 එකතු කිරීමේ ලකුණ D5 එකතු කිරීමේ ලකුණ D6 එකතු කිරීමේ ලකුණ D7 එකතු කිරීමේ D8. අපි මේ ටික ගහලා එන්ටර් කරපු ගමන් අපිට එකතුව දෙයි. ඔන්න බලන්නකෝ. ගහනවා සමානයි මොකද ගහන්නේ D4 එකතු කිරීම D5 එකතු කිරීම D6 එකතු කිරීම D7 එකතු කිරීම D8 එච්චරයි ඕනේ. එන්ටර් කරනවා නේ. සමානයි D4 එකතු කිරීම D5 එකතු කිරීම D6 එකතු කිරීම D7 D8 එන්ටර් කරන්න බලන්න එකක් ගාලා එකතු වෙනවා. පේනවනේ? මේක ලස්සන දේ මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ හිතමු අපි ඉරේසර් දෙකක් ගත්තයි කියලා. මම එකකින් එක දෙක කරපු ගමන් බලන්න අර ගණිත කර්ම ඔක්කොම ඉබේ වෙනස් වෙනවා. පේනවද? දැන් මෙතන තිබ්බේ එක ඉරේසරයයිනේ. මම දෙකක් කරා. බලන්න අතන amount එක 20 වෙනවා. එකතුව 779 වෙනස් වෙනවා. පේනව නේද? දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් මම පැන්සල් 3ක් ගත්තයි කියලා. මෙතන පැන්සල් 3ක් කරපු ගමන් amount එකත් වෙනස් වෙනවා. ඒ අනුව එකතුවත් වෙනස් වෙනවා. හිතන්නකෝ දැන් පැන්සල් වල මිල වෙනස් වෙලයි කියලා. රුපියල් 12 රුපියල් 13 වෙලයි කියලා. මම මෙතන 14ක ටයිප් කරපු ගමන් මම එන්ටර් කරපු ගමන් ඔක්කොම තැන් වල අගයන් ටික වෙනස් වෙනවා. පේනව නේද? It automatically adjusts your values. මෙන්න මේක තමයි සූත්‍ර දානකේ වටිනාකම. ඕගොල්ලෝ නිකම්ම මෙතන ටයිප් කරලා තිබ්බට අර පර්ණාගය 24යි කියලා ගණන් හැදෙනවද? ගණන් හැදෙන්නේ නැහැ. මොකද ඒක නිකම්ම ටයිප් කරපු අගයක් විතරයි. ඒක සූත්‍රයක් කරා එන එකක් නෙමෙයි. තේරුණාද? right. එහෙමනම් ලියා ගන්නකො මේ සූත්‍රය නේද? So now think about that. You are going to get a lot of items. We are going to get about say 300 items here in this list, in this bill.
අපි දැන් මේ කරන මේ බඩු ලයිස්තුවේ මේ බිලේ අපිට item 200ක් 300ක් තිබුණා. අපි කියමු අපි ගොඩාක්නේ ඉස්කෝලේ බඩු මුට්ටු ගත්තයි කියලා ගොඩක් ඒවා. එතකොට මොකද වෙන්නේ? මේ සෙල් ඇඩ්‍රස් ගහන එක ලේසි වෙයිද අමාරු වෙයිද? તો අපිට බලන්න item අපි කියමු 250ක් කියලා. එතකොට අපිට සෙල් ඇඩ්‍රස් 250ක් ගහන්න ඕනේ. හිතමු මේ අපි මේ පොඩි කඩයක් කරන කෙනෙක් තොක් කඩයකින් බඩු අරන් එනවා ගිහිල්ලා. ගොඩක් ඒවා තියෙනව නේද? පැන්සල් ಜಾති 4ක් 5ක් තියෙනවා, පෑන් ಜಾති ගොඩක් එක එක නම් වලින් පෑන් ಜಾති තියෙනව නේද? CR පොත් බලන්නකෝ. CR1, CR2, CR3, CR4, CR5 කියලා තියෙනව නේද? ඊපස්සේ පිටු 40 පොත් තියෙනවා, පිටු 60 පොත් තියෙනවා, පිටු 80 තියෙනවා, පිටු 120 තියෙනවා, පිටු 200 තියෙනවා. ඉතින් එක එක කොම්පැලර් පොත් තියෙනවනේ. ඒවා එක එක ගණන්නේ. නේද? මකන කැලි ඉරේසර්ස් එක එක සයිස් ඒවා තියෙනවනේ. රුපියල් 5ට දෙනවා, රුපියල් 10ට තියෙනවා, රුපියල් 8ට තියෙනවා. ඒක මොකද වෙන්නේ? මේ ඔක්කොම දේවල් අපිට ගන්න ගියොත් නේද? මේක ලියන්න ගියොත් එකතුව ගන්න සූත්‍රයෙන් මොකද වෙන්නේ අපිට? What is happening? If you think about there are so many items here there මොකද වෙන්නේ? නිසා මේක අපිට පොඩි ගැටලුවක් තියෙනවා. ඇයි? item ගන්න වැඩි වුණාම අපිට එකතුව ගන්න cell address ගොඩාක් ලියන්න ඕනේ. අපි හිතුවොත් item 200ක් කියලා මොකද වෙන්නේ? cell address 200ක් ලියන්න ඕනේ. ඒක පහසුද අපහසුද? සර් කලින් ස්ලයිඩ් එක පොඩ්ඩක් දාන්න පුළුවන්ද? හා. මෙතකොට අපි මේ item ගොඩක් දාන්න ගියොත් හරි කරදරනේ එකතුව ගන්නනේ. તો cell address දිගට හරි ලියන්න. සර්. නේ cell address නේ D4 D5 D6 D7 D8 D9 ඕම D3 4 වෙනකන් ලියන්න වෙනවනේ. එතකොට ඒ වැඩේ පහසු වේද අපහසු වේද? ගොඩක් අපහසුයි නේද? ගොඩක් අපහසුයි. එහෙනම් අපිට මොකක් හරි පොඩි ප්‍රතිකර්මයක් තියෙන්න ඕනේ. මේක දැන් අපි මේ cell address ගොඩක් ගන්න එක වෙන ප්‍රශ්න මොනවද? සමහරට අපිට cell address අමතක වෙන්න පුළුවන්. අපි දැන් address ලයිස්තුව ගහගෙන යද්දී අපිට එකක් අමතක වෙනවා. එකක් අමතක වුණොත් මොකද වෙන්නේ? එකතුව අඩු වෙනවා. එක මුදලක් දාලා නැහැනේ. සමහර විට අපි ටයිප් කරද්දී එකම cell address එක තැන් දෙකක ටයිප් වෙන්න පුළුවන්. අපි කියමු D5 කියලා. තව කොහෙද අපි D5 කියලා ගන්නවා. එතන මොකද වෙන්නේ? අපි cell address එක repeat කරලා දෙන නිසා එකතුව වැඩි වෙන්න පුළුවන්. When look at this receipt, if there are so many cells, so many addresses, it may be difficult to enter these addresses. The first problem is you may have missed some addresses. When you are typing, you may forget some address, you may be missing some address. The second problem is when you are typing these addresses, some of the address can be repeated. එකම address එක තැන් දෙකක ලියවෙන්න පුළුවන්. එතකොට අපේ බිලේ එකතුව වර්ධිනවා. So we are making mistakes. Then we want to think about how to overcome this problem. එහෙනම් අපි දැනගෙන ඉන්න ඕනේ කොහොමද මේ ගැටලුවට උත්තරයක් දෙන්නේ කියලා. එහෙනම් පොඩ්ඩක් ලියාගමු. ලියාගන්න පුංචි වාක්‍යයක්. පුංචි වාක්‍යයක් ලියාගමු. මේ ආකාරයෙන් total මේ ආකාරයෙන් total වරහන් ඇතුලේ එකතුව මේ ආකාරයෙන් total වරහන් ඇතුලේ එකතුව ගණනය කිරීමේදී ගැටලු කිහිපයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ගැටලු කිහිපයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. We write in English. We have to face few problems we have to face few problems when we use this way to calculate the total. අපි ලියාගමු මේ ප්‍රශ්න ටික නේද? ප්‍රශ්න දෙකයි අතරම ඇති වෙන්නේ. ඒක නිසා එකතුව වර්ධින්න පුළුවන්. එහෙනම් බුලට් ෆෝම් දාලා ලියා ගන්න. පළවෙනි එක කෝෂ ලිපින රාශියක් පවතින විටදී
කෝෂ ලිපින රාශියක් පවතින විටදී ඇතුළත් කිරීමට වැඩි වේලාවක් ගතවීම. කෝෂ ලිපින රාශියක් පවතින විටදී ඇතුළත් කිරීමට වැඩි වේලාවක් ගතවීම. We're at the first point. Taking longer time to enter cell addresses when there are more addresses. අපි යාගමු නේද දෙවෙනි පොයින්ට් එක සිංහලෙන්. කෝෂ ලිපින ඇතුළත් කිරීමේදී වැරදි සිදුවීමට වැඩි අවස්ථාවක් පැවතීම. වරණ කරලා ලියන්න. කෝෂ ලිපින මගහැරීමට හෝ සමහර ලිපින වැඩි වාර ගානක් සටහන් වීම. We write in English. There are more chances to make mistakes. When entering cell addresses. There are more chances to make mistakes when entering cell addresses. Open the bracket. Some address can be missed. And some address can be repeated. Some address can be missed and some address can be repeated. වරහම් වහන්න නේද? අපි කොහොමද මේක විසඳගන්නේ? අපිට මොකක් හරි ක්‍රමයක් තියෙන්න බෑ නේද? දැන් ඇඩ්‍රස් ගොඩාක් තියෙනවා නම් ඇඩ්‍රස් 200ක් තියෙනවා නම් ලොකු ප්‍රශ්නයක් නේ. ඕකට මතකයිනේ අපි කිව්වනේ Excel වගේ පැකේජ් එකක නේද? කොච්චර රෝස් තියෙනවද කියලා. ගොඩක් තිබුණේ නෑනේ රෝස්. කොච්චර තිබුණේ? 1,48,576 නේද? ගොඩක් තිබුණේ නෑනේ. දශලක්ෂ 48,576 නේ තිබුණේ. ඉතින් අපි සෙල් ඇඩ්‍රස් ඔය ටික ඔක්කොම ටයිප් කරනකොට මොකද වෙන්නේ? නේද? හිතන්නකෝ අපි හදනවා කියලා යම්කිසි ආකාරයකට පුංචි මාක් ෂීට් එකක්. එතකොට මොකද වෙන්නේ? එතන මොකද අපි කරන්නේ? මේක මොකද කරන්නේ? ලියා ගන්නකො යටින් නේද? අපිට මේ සඳහා කළ හැක්කේ කොහොමද?
අපට මේ සඳහා කළ හැක්කේ කුමක්ද? What could we do for this? මට පොඩි විනාඩියක් දෙන්න, චූටි වෙලාවක් දෙන්න. මට මිනිත්තු 2ක් විතර දෙන්න, චූටි වෙලාවක්.
හරි right හරි මොකද මේ තාත්තා කෙනෙක් කියලා නෝට්ස් වගේක් ගන්න මේ ඒකයි උනේ හරි right එහෙනම් අපි දන්නවා දැන් අපිට දැන් පොඩි ගැටලුවක් තියෙනවා මොකද්ද මේ ගැටලුව නේද අපේ දැන් මේ ලොකු ප්‍රමාණයක් තිබුණොත් සෙල් ඇඩ්‍රස් එන්න කරන ප්‍රශ්නයක් වෙනවා අපි කොහොමද වළක්වා ගන්නෙ නේද මොකද කරන්නේ අපි අපිට ඉස්සරහට මේ බලන්න නේද අපිට පුංචි දෙයක් කරන්න පුළුවන් මෙන්න මේකට උදව් කරනවා මේ ස්ප්‍රෙඩ්ෂීට් එකේ තියෙන පුංචි දෙයක් අපිට ගමද ශ්‍රිත කියලා ෆන්ක්ෂන්ස් ශ්‍රිත නැත්නම් ෆන්ක්ෂන්ස් කියලා කියනවා මේ කාර්ය පහසුවෙන් ඉෂ්ට කරගන්න අපිට මේ ෆන්ක්ෂන්ස් උදව් කරනවා මේ කාර්ය උදව් කරනවා අපිට ෆන්ක්ෂන් උදව් කරනවා ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකද්ද හඳුන්වා දීපු නම function is a predefined name it will perform some activity ඒක යම් කිසි නිශ්චිත කාර්යයක් කරනවා දැන් අපි මෙතන කරන්නේ මොකද්ද එකතුව ලබා ගන්න එකනේ එකතුව ලබා ගන්න එකට අපිට ෆන්ක්ෂන් එකක් තියෙනවා we have a function to get the total ඒක අපි දන්නවා සමහරවිට ගණිත කර්ම කරනවානේ දැන් වැඩි කිරීම කියන එකට ෆන්ක්ෂන් එකක් නැහැ බෙදීමට ෆන්ක්ෂන් එකක් නැහැ මේක සරල ගණිත කර්මයක්නේ හැබැයි එකතුව කියන්නේ අපිට සෙල් ගොඩාක් එකතු කරන්න ඕනේ එතකොට අපිට ඒ වගේ දේවල් පහසුවෙන් කරන්න ෆන්ක්ෂන් එකක් තියෙනවා ඕක තව එකක් දන්නවනේ ඔයගොල්ලෝ දන්නවා ඉස්කෝලේ දැන් ඉස්කෝලේ අර ලකුණු ළමයි ගත්තට පස්සේ අපි මේ ලකුණු ටික එකතු කරලා විෂයන් ගානින් බෙදලා හදවනේ ඇවරේජ් එක කියලා එකක් සාමාන්‍ය ලකුණු කියලා එකක් පන්තියේ පළවෙනි දින තෝරන්නේ කොහමද මේ සාමාන්‍ය ලකුණු ටික දීලානේ ඒතර මේ සාමාන්‍ය ලකුණු ටික දෙන්නේ කොහමද අපි අර ලකුණු ටික එකතු කරලා විෂයන් ගානින් බෙදනවා එතකොට ඒක කරන්න අපිට පුළුවන් නේ එතකොට මේකන ෆන්ක්ෂන් එකක් තියෙනවා එතකොට ඒ ෆන්ක්ෂන් කරන්නේ අපි ෆන්ක්ෂන් එක දීපුවාම එයා එකතු කරලා අපිට බෙදලා average එක හදලා දෙනවා so when you given the function for average it will calculate the total and divide by the number and giving us the average ඉතින් මන්නේ මෙයාට අපි ෆන්ක්ෂන් කියලා ගොඩක් ඒවා තියෙනවා අපි මේකෙදී ෆන්ක්ෂන් කීපයක් ඉගෙන ගන්නවා අපි පුංචි ෆන්ක්ෂන් කීපයක් ඉගෙන ගන්නවා වැඩ කරන්නේ ෆන්ක්ෂන් ටිකත් එක්ක එහෙනම් ලියාගමු මේ වාක්‍ය මෙවැනි කාර්යයන් පහසුවෙන් ඉටු කර ගැනීමට අපට පැතුරුම්පත් මෘදුකාංගවල පවතින ශ්‍රිත කියලා කියනවා අපි සිංහලෙන් කියන්නේ ශ්‍රිත කියලා ඉංග්‍රීසියෙන් කියනවා functions යොදා ගැනීමට පුළුවන් we write in English we could use the functions available in spreadsheet packages we could use the functions available in spreadsheet packages to do these tasks easily අයි ෆන්ක්ෂන් කීපයක් අපි එක ගමු අපිට වැඩේ කරගන්න පුළුවන් ඔන්න බලන්න නේද එකක් මොකද්ද sum කියන ෆන්ක්ෂන් එක sum මේක පාවිච්චි කරන මොකටද එකතුව ලබා ගන්න එකතුව ෆන්ක්ෂන් total නෙමෙයි හොඳට මතක තියාගන්න එකතුව ලබා ගන්න ෆන්ක්ෂන් එකේ නම total නෙමෙයි මොකද්ද ෆන්ක්ෂන් නම sum sum හැමතිස්සෙම ෆන්ක්ෂන් එක පටන් සමාන ලකුණකින් ඒක ෆෝමියුලා එකක් නේ අපි වචනේ මොකද්ද sum කියන වචනේ ඉතින් වරහණක් තියෙනවා මේ වරහණ ඇතුලේ අපි කිසියම් විස්තරයක් ලියනවා අපි තාවචන බල විස්තර ලියන මොකද්ද කියලා මේ වරහණ තුල ලියන්න ඕනේ අපේ අර දත්ත තියෙන සීමාව so to get the total the function name is sum it is not total you must remember that to calculate the total we are using the function name called sum
we are start the equal sign, equal sum, then we are putting the range on the bracket, the cell range. අපි මේ වරහතු ලියන්නේ අර දත්ත තියෙන කෝෂ පරාසය. මතකද අපි කතා කරා කෝෂ පරාසය ගැන? we are discuss about cell range. Can you remember? Okay. එහෙනම් ලියා ගන්න පළවෙනි ෆන්ක්ෂන් එක sum කියන එක. අපි ඉස්සරහින් විස්තරය ලියා ගමු. sum ෆන්ක්ෂන් විස්තරය ලියා ගමු. to get the total of the values in a cell range, अब सिग्नल लिया गमु कोश परासेक ऊ අගයන්ගේ එකතුව ලබා ගැනීමට ඕදා පංච පාවිච්චි කරන්න. තව එකක් තියෙනවා නේද? මම කිව්වේ ඇවරේජ් එක කියලා, සාමාන්‍ය කියලා. සාමාන්‍යයෙන් ඇවරේජ් එක හදන්නේ කොහොමද? එකතු කරලා තියෙන ඉලක්කම් ගණන් බෙදනවා. ඉතින් මේක අපි Excel වල දුන්නාම අපි හදලා දෙනවා. ඉතින් අපි ඒකත් දැන් ලියා ගමු එකපාරම. අපි ලේසි නේද? වචනේ average අකුරු හරියට ලියන්න ස්පෙලිං මිස්ටේක් කරොත් ගණන් හදන්නේ නැහැ. එහෙනම් සමානයි RAGE දැන් මේකෙදි කැපිටල් සිම්පල් අකුරු ભેදය බලපාන්නේ නැහැ. Tamanට ඕන ඔක්කොම සිම්පල් පුළුවන්, ඔක්කොම කැපිටල් පුළුවන්, මිස් අකුරු පුළුවන්. අකුරු ભેදයක් බලපාන්නේ නැහැ. අපි ඉස්සර ලියාගමු. to get the average of the values in a cell range, to get the average of the values in a cell range. අපි සිංහලෙන් ලියාගමු. කෝෂ පරාසයක වූ අගයන්ගේ සාමාන්‍ය ලබා ගැනීමට හරිනේ? කෝෂ පරාසයක වූ අගයන්ගේ සාමාන්‍ය ලබා ගැනීමට අපි දැන් තව ෆන්ක්ෂන් දෙකක් අපිට ඉගෙන ගන්න. අපි ඒ දෙක මෙතන ලියා ලේසිනේ. එතකොට අපිට අපි ලියාගමු මේ දෙකක්. එකක් අපි නම මොකද්ද? max කියලා. පොතන max කියන්නේ මොකද්ද? maximum කියන එක. maximum කියන්නේ මොකද්ද? ලොකුම ඉලක්කම. අපි ළඟ ඉලක්කම් ටිකක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ ඉලක්කම් ටිකෙන් ලොකුම ඉලක්කම මොකද හොයාගන්න. එහෙනම් අපි ලියාගමු පුංචි වාක්‍යයක්. to get the largest වර්ණක් අරින්න maximum or highest වරන් වහලා value in a range value in a cell range අපි සිංහල ලියමු. කෝෂ පරාසයක වූ
කෝෂ පරාසයක වූ විශාලම වරහන් ඇතුලේ වැඩිම අගය ලබා ගැනීමට ඔය මැක්ස් කියන එක ෆන්ක්ෂන් නම මොකද්ද මැක්ස් අකුරු තුනයි තියෙන්නේ සමානයි max මේක අනිත් පැත්ත මොකද්ද කුඩාම එකනේ කුඩාම මොකද්ද කියන්නේ අපි කියන්නේ මිනිමම් කියලා මින් කියලා එහෙනම් දාගන්න ඊළඟ ෆන්ක්ෂන් එක minimum to get the smallest වරන් ඇතුලේ minimum or lowest වරන් වාලා value in a cell range සිංහල ලියමු කෝෂ පරාසයක වූ විශාලම වරන් වහලා වරන් ඇතුලේ වැඩිම අගය ලබා ගැනීමට දැන් ලෙසි නේද ඔතන ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරාම අපේ වැඩේ සරල වෙනවා අපේ වැඩේ පහසු වෙනවා when you use a function our job become simple and easy so easily we can perform our activity using a function if you look at spreadsheets we have maybe few hundred functions in a spreadsheet package අපි කතා කරන spreadsheet නේ පැතුරුම්පත් මුදුකාංග වල මේ වගේ function 100 ගාණක් තියෙනවා 2300ක් තියෙනවා 4500ක් තියෙනවා ඉතින් අපිට මේ එක එක function එකෙන් එක එක වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් ඉතින් මේ function ගොඩෙන් අපි ඉගෙන ගන්න function හතරක් so we have about 400 function in excel we are learning around 4 function I find හතර ඉගෙන ගන්න මොකද පළවෙනි එක sum එකතුව total එක then average එක හොයන්න සාමාන්‍යගේ then maximum එක උපරිමගේ ගන්න then minimum අවමගේ ගන්න ඉතින් අපිට මේ ෆන්ක්ෂන් හතර දාලා ගොඩක් වැඩ කරගන්න පුළුවන් මගේ ෆන්ක්ෂන් තා ගොඩාක් තියෙනවා නේද ඉතින් අපි දැන් බලමු කොහොමද අපේ වර්ක්ෂීට් එකේ එකතුව ලබා ගන්න කියලා මේක දාලා නේද එන ලියා ගන්න පුංචි වාක්‍යයක් යටින් නේද දැන් අපි අපේ බිල් පතේ total වරන් ඇතුළේ එකතුව ගණනය කිරීමට සංස්ෘතය එක් කරමු Will I in English? Now we will add the sum function to calculate the total in our receipt. Now we will add the sum function to calculate the total in our receipt. අපිට පුළුවන් ලියන්නනේ සාමාන්‍යයෙන් සම් ෆන්ක්ෂන් ලියද්දී අපි ලියන්නේ අර සෙල් රේන්ජ් එක කෝෂ පරාසය කියනකොට දන්න මොකද්ද කියලා මොකද්ද ආරම්භක සෙල් එකේ ඇඩ්‍රස් එකයි අන්තිම සෙල් එකට දෙච්චර ලියන්නේ we are writing the starting cell address and the ending cell address බලන්න වැඩේ කොච්චර ලේසිද කියලා
නේද? අපි ලියන්නේ මෙච්චරයි. එහෙනම් ලියනවා මොකද්ද? සමානයි සම් D4 දානවා පුංචි කෝලන් සයින් එකක්. අර දෙතිද කියලා කියන්නේ 32 නේද? එකේ අටක 32 දාලා ලියනවා අන්තිම එක. බලන්න අපේ දැන් සීමාව පටන් ගත්තේ කීයද බිලේ? D4ෙන් පටන් ගත්තා D8ෙන් ඉවරයි. අපි ලියනවා මොකද්ද? මෙන්න මේ කෝෂ පරාසය. හරිද? එහෙනම් ලියා ගන්න මේ ෆන්ක්ෂන් එක විතරක්. මේ වාක්‍ය අවශ්‍ය නැහැ නේද? ඒක දන්නවද ඔය ලියනද? මේක සමානයි සම් වරණක් ඇරියා D4 කෝලන් D8 වරණ වැහුවා. හරි වැදගත් වරහන. අකුරු ඉතාමත් වැදගත්. Spellings are very very important. If you make a spelling mistake, it doesn't calculate. Then you need bracket. It's a rule. You must need the bracket. ඉතින් අපි දැන් මේක කරලා බලමුනේ. ඔන්න මම යනවා worksheet එකට. දැන් ඒක මම ගත්තා මේක තමයි මාකල් දාලා. මම මේක මකනවා. delete කරලා මකනවා මේක. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම මෙතන සූත්‍රයක් ගහන්නයි යන්නේ. නේද? අර ෆන්ක්ෂන් එක. මොකද ෆන්ක්ෂන් එක? සමානයි sum මම අකුරු බේද ප්‍රශ්නයක් නැහැ. සමානයි sum ලියනවා පටන් ගන්න සිලැටස්. මොකක්ද සිලැටස් එක? D4. ටයිප් කරා කෝලන් එක ඉවරන ඇඩ්‍රස් එක. කියෙන්ද ඉවර වෙන්නේ? D8. ඔන්න ගැහුවා. ඔන්න වැවවරහන්. දැන් බලන්න මේකේ සෙල් එකට 100ක් තිබ්බත් 200ක් තිබ්බත් 500ක් තිබ්බත් 1000ක් තිබ්බත් ප්‍රශ්නයක් තියනවද? කිසි ප්‍රශ්නයක් නැහැ. ලියන්නේ මොකද්ද? පටන් ගන්න එකයි අන්තිම එකයි. ආරම්භ එකයි අවසාන එකයි. It can be any amount of cell addresses, but always we write starting cell address and the ending cell address. enter කරපු ගමන් අපිට උත්තරේ හම්බ වෙනවා. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ මේකත්. අපි දැන් මේ quantity එක වෙනස් කරොත් මම කියමු කැලි 5ක් ගත්තයි කියලා පැන්සල් 5ක් ගත්තයි කියලා I just change to 5 you can see whole thing will be changed. පේනවනේ මෙහෙම තිබුණේ මම දැන් 5ක් ගත්තා කිව්වොත් එයා ඔක්කොම ටික අපිට වෙනස් කරලා පෙන්නයි. ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේද? පේනවද? හරිම පහසු වැඩක්. තේරුණාද? So we can use those different methods. එස එකතුව ලබා ගන්න මේක තමයි ලේසිම දේ. අපි පාවිච්චි මොකද්ද? sum function එක. cell address කොච්චර තිබ්බත් අපිට දැන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ලියාගත්තා නේද මේක? අපි ඉස්සරහට යමු. දැන් බිලේ තව කැලේ තියෙනවනේ. දැන් ඩිස්කවුන්ට් එක. ඕන ඩිස්කවුන්ට් එකට කැමති ගණන් අතින් ටයිප් කරන්න. දැන් අපි හිතන්නේ ප්‍රතිශතයක් වශයෙන්. අපි දැන් හිතන්නේ අපේ බිලට මොකක් හරි ඩිස්කවුන්ට් එකක් දෙනවා. අපි හිතමු රුපියල් 50ක් දෙනවා ඩිස්කවුන්ට් එකට. නේද? එහෙනම් අපිට දැන් පුළුවන් අපේ ඩිස්කවුන්ට් එක රුපියල් 50යි කියලා එන්ටර් කරන්න. එහෙනම් අපි කියනවා මේ කතාවක් නේද? දැන් අපි මොකද කරන්නේ? අපේ ඩිස්කවුන්ට් එකට කැමති අගයක් එන්ටර් කරනවා. නලියාණි යටින් then discount වට්ටම then discount වට්ටම සඳහා කැමති අගයක් ඇතුළත් කරන්න. then discount වට්ටම සඳහා කැමති අගයක් ඇතුළත් කරන්න. now enter a desired value as the discount. මම හිතනවා රුපියල් 50 එන්ටර් කරනවා. මම එන්ටර් කරනවද? මම 50 එන්ටර් කරනවා. ඊට පස්සේ මට දැන් ගණන් හදන්න මොකද්ද? අර මගේ පේමන්ට් එක කීයක් ගෙවන්න ඕනද කියලා. නේද? ඉතින් කොහොමද අපි දැන් ඒක හදන්නේ? අපි ලියාගමු එනම් ඊළඟ පෙළි. දැන් අපිට පුළුවන් amount to pay. දැන් අපිට පුළුවන් amount to pay. ගෙවිය යුතු මුදල. ගණනය කිරීමට
ගණනය කිරීමට අවශ්‍ය සූත්‍රය ඇතුළත් කරන්න. Now we can enter the formula. Now we can enter the formula required to calculate the amount to pay. Calculate the amount to pay. හොඳයි. ඔයාලා කවුරු හරි මට කියන්න එතනට අපි ඇතුළත් කරන සූත්‍රය මොකක්ද කියලා. දැන් මම දානවා මෙතන රුපියල් 50යි කියලා දානවා. මම දැම්මා. දැන් මට මෙන්න මෙතන ඒ කියන්නේ D11 සෙල් එකේ මම දාන සූත්‍රය මට ටක් ගාලා දාන්න chat එකට. නැත්නම් මට කියන්න කටින් මොකද්ද මම දාන්නේ D11 සෙල් එකට ගෙවිය යුතු මුදල හදන්න සූත්‍රය. Now let me know what is the formula you are going to enter into D11 cell to calculate the amount to pay. දාන්නකො බලන්න. D9 සමාන ලකුණ සමාන ලකුණ D9 ඊට පස්සේ amount discount එක තියෙන D10 වල සෙල් එකේ address එක තමයි දාන්නේ. අන්න හරි. මෙතන ටයිප් කරා මොකද්ද? අපි ටයිප් කරන්නේ මොකද්ද? සමානයි total එක තියෙන්නේ කොහෙද? D10 නේ. D10 අඩු කිරීමේ ලකුණ discount එක තියෙන්නේ කොහෙද? සර් D9 වල D9 අන්න හොඳට බලන් හිටියා කට්ටිය නේද? D9 එක දැන් total එක තියෙන්නේ. අන්න හොඳ වැදගත් වැඩි. total එකෙන් අඩු කරන් discount එක. මම කරන්නේ discount එක අඩු කරන්න නේද? ඒතර වැරදීනේ. එහෙනම් total එක තියෙන්නේ D9 cell එකේ සමානයි D9 අඩු කිරීමේ ලකුණ discount එක තියෙන්නේ D10 වල. අඩු කරනවා D10 වලින්. එකතු කිරීමට ෆෝමියුලා එකක් වගේම අපිට ෆන්ක්ෂන් එකක් තියෙනවා. For addition to get the total we have the function. හැබැයි අපිට අඩු කිරීමට ෆන්ක්ෂන් එකක් නැහැ. එකතු කරලා total කියන එක